ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. දෙදහස් 20 ජුනි 25 බ්‍රහස්පතින්දා සිරස්තල හමුදා සෙබළු ඝාතන ප්‍රකාශය ගැන කරුණාකෙන් CID පැය 7ක් ප්‍රශ්න කරයි. කරුණා අත්අඩංගුවට ගන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්. නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා බෙදු අවි සහරාන් ළඟ තිබිලා පාස්කු කොමිසමේදී හෙළිවේ. තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගයේ අත්හිටුවන්නයි අභයාචනාධිකරණයෙන් අතුරුදහනම් නියෝගයක්. හමුදා සෙබළෙක් පොල්හෙන්ගොඩ කඳවුරේදී වෙඩි තබා ගනී. සැකකරුවෙක් පොලිස් සිරමැදිරියකදී ගෙල වැළලා ගනී. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන් ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 7ක ප්‍රකාශයක් ලබා දුන්නා. ප්‍රකාශය ලබා දීමෙන් පසු ඔහු කියා සිටියේ තමන් කිසි විටකත් ශ්‍රී ලංකා හමුදාව අවතක්සේරු නොකරන බවයි. The big story. දින දෙකකට පසුව අද පෙරවරු 10:40ට පමණ කරුණා අම්මාන් සිය ප්‍රකාශය ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 7කට ආසන්න කාලයක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටව ගියා. මම උණු සිද්ධිය කියලා තියෙනවා. කිසිම වැරදි ආකාරයේ ප්‍රකාශයක් මම කළේ නැහැ. කාවවත් රිද්දන්න දේශපාලන ප්‍රචාරයක් මම කළේ නැහැ. මේක මාධ්‍යෙන් ආපු පොඩි දෙයක්. මේ රටේ ජනතාවට අපි ආදරේ. අපි ප්‍රචණ්ඩත්වයෙන් හා වර්ගවාදයෙන් තොරව මැතිවරණ ප්‍රචාරය දිගටම කරගෙන යනවා. ඔබේ ප්‍රකාශය ගැන දේශපාලඥයින් ඔබට චෝදනා කරනවා. ඒ ගැන මොනවද කියන්නේ? ඒක වැරදි. ඒ කාලේ වුණු දෙයක් මම මැතිවරණ ප්‍රචාරයේදී උපමාවට ගත්තා. මේක ලොකුවට ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. අපේ රජයට අපේ සිංහල ජනතාවගේ ඡන්ද අඩු කරන්න ගන්න වැඩපිළිවෙලක්කේ. මේක අපි ජය ගන්න ඕනේ. ඔබේ අදහස ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනවා හරි කිව්වද? අපි අම්පාර දිස්ත්‍රික්කයේ තනි දෙමළ පක්ෂයක් විදිහට තරඟ කරනවා. මම හිතන විදිහට කිසිම පක්ෂයක හෝ පූජකවරු හෝ රිද්දවන විදිහට අපි කතා කරලා නැහැ. ඒ වගේම හමුදා ගැන අපි අවතක්සේරුවෙන් කතා කරලා නැහැ. අපේ හමුදාව බහුවිධ ජයග්‍රහණයක් කරලා තියෙනවා. ඒ වගේම ව්‍යසන අවස්ථාවලත් අපේ හමුදාව කැප වෙලා කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා හමුදාව කවදාවත් මම අවතක්සේරු කරලා කතා කරලා නැහැ. සිංහලෙන් පොඩක් කියන්න. සිංහලෙන් පොඩක් කියන්න. ඔබතුමා ඇයි මේ වගේ ප්‍රකාශයක් කරේ කියලා පොඩක් අපිට කියන්න. ඒ සිංහල මාධ්‍යෙ පොඩක් කියන්න. ඔබතුමා මේ වගේ ප්‍රකාශයක් කරේ. ඔබතුමා සිංහලට කරන්න පුළුවන්. ඔබතුමා සිංහල පුළුවන්. පොඩක් සිංහලෙන් කියන්නකො අපිට. ඔබතුමා ඇයි මේ වගේ ප්‍රකාශයක් කරේ? මේ අතර දමිළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නයි වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලහෙපතිරණ මහතා විසින්. දැන් මේ ප්‍රකාශය හමුවේ රජයේ වහම නීති ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් යම් කිසි කෙනෙකු ඝාතනය කළා කියලා කිව්වොත් අද ඒ පුද්ගලයාට අත්වන ඉරණම කුමක්ද? මේ අතර විනයාගමූර්ති මුරලිදරන් අත්අඩංගුවට ගන්නයි ඉල්ලමින් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.
ත්‍රස්තවාදීන්ගුත් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවයි කියන එක දැන් පැහැදිලිව පේන්න තියෙනවා. මේක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තේ කවුරු හරි කියලා තිබුණා නම් එහෙම සියලු දෙනාම අත්අඩංගුවට අරන් ඉවරයි. කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ශව රැසක් අදහස් පළ කළා. ප්‍රජාතන්ත්‍රවාදයට ආවා කියලා අපරාධ කරපු කෙනෙක් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ නේද? ඇයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔබතුමා එහෙනම් මොකද්ද කියන්නේ? දැන් 11600ක් ත්‍රස්තවාදීන් අපි පුනරුත්ථාපනය කළා සමාජයට අපි යවලා තියෙනවා. මිනී මරපු තමා සොල්දාදුව 500ක් අපි පුනරුත්ථාපනය කරලා යවලා තියෙනවා. ඒකත් වැරදිද? ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ ත්‍රස්තවාදයක් තිබ්බ රටක මේ හිටපු නායකයෝ හිතන්නේ මේ අපේම රටේ රසියන් කියලා තමයි ඔවුන්ට නැවතවරක් හැදෙන්න අවස්ථාව දීලා තියෙනවා. කරුණාම්මන්ටත් ඒක දීලා තියෙනවා. මොකද ඔහුගේ උදව් අපි ලබා ගත්ත නිසා මේ යුද්ධය ජයග්‍රහණය කරා. මේගොල්ලෝ තමයි පහුගිය කාලේ යුද අපරාධ චෝදනාවට ගෙනියන්න ඕන අය. ඒක නිසා කරුණා කරලා රටට විහිළු සපයන්න නැතුව පොලිස් පොත්තුමාට කියන්නේ මැතිවරණයට ඉස්සෙල්ලා කරුණා කරලා අද නැත්තම් හෙට දවස් දෙක තුන ඇතුළත අල්ලන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා ආර් ප්‍රේමදාස මහත්තයා LTD ත්‍රස්තවාදීන්ට ඒ කාලේ කරුණා අම්මාල්ලට සපත්තු යවුවා, ඒ වගේම තුවක්කු යවුවා, සල්ලි යවුවා. අමුවේ මඩකලපුවේ පොලිස් නිලධාරීන් 600ක් පමණ මරා දාන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නේ ඒ කාලේ. හැබැයි දේශප්‍රේමී නම් මේ පිළිබඳව පරීක්ෂණ කරන එක ත්‍රස්ත විමර්ශන ඒකක යටතේ බාර දීලා තමුන්ගේ දේශප්‍රේමීභාවය ඔප්පු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා. ඒ නිසා අවුරුදු 4මාරක් තිබුණ උන්ගේ ආණ්ඩුවත් තුනෙන් දෙකේ බලයක් එක කරුණම්මාන්ලා වැරදි කළා තිබ්බනම් ඇයි දඩුවම් නොකරේ? මහින්ද රාජපක්ෂ රජය කරේ ඒ ත්‍රස්තවාදය පාලනය කළා. ඒ ත්‍රස්තවාදී විනාශය සඳහාම මෙහෙවුපේ. MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි. විද්වත් කණ්ඩායම් ස්වේච්ඡා සංවිධාන රජයේ ආයතන පුද්ගලයින් ඇතුළු පාර්ශව රැසක අදහස් හා යෝජනා ලබා ගනිමින් මාස 6ක කාලයක් පුරා කළ අධ්‍යයනයකින් පසුව MCC ගෙවිසුම සම්බන්ධයෙන් මෙම වාර්තාව කමිටුව විසින් සම්පාදනය කර තිබෙනවා. කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටු වාර්තාව ලබා දෙමින් ජනාධිපතිවරයාට පවසා සිටියේ ඉකුත් ආණ්ඩුව 2017 සහ 2018 වසරවලදී MCC ගිවිසුම අධීර 2කට අත්සන් තබා ඇති බවයි. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිවිසුම් විස්තර කිසිදු ස්ථානයක දක්නට නැතයිද සභාපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. නීත්‍යානුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා පැහැදිලි කර ඇති බවද කමිටුවේ සභාපතිවරයා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනිවීමක් බවයි. එමෙන්ම නියෝජිතයින් දෙදෙනෙකුට ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකියාව ඇති අතර එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යයේ උල්ලංඝනය කිරීමක් වන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. නීතිපතිවරයා රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බවද කමිටු සභාපතිවරයා අනාවරණ කළා. MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්ත්වය කෙරෙහිද කමිටු සමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත් වූ ඉරණම ඉතා කනගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයිද ඔවුන් පෙන්වා දී තිබෙනවා. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ මිලෙනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකයේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු 2-3ක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිස්සුන්ගේ ඉඩම් ටික විදේශිකයෝ විසින් දැහැගෙන තියෙනවා. ජයවීර මහත්මයා විශේෂයෙන් අධ්‍යයනයක් කළා ඒ සම්බන්ධයෙන් මැඩගස්කරයේ සහ හොන්ඩියුරාස් වල වෙලා තියෙන දේවල්. මේගොල්ලෝ ඇවිල්ලා අස්සම් කළාට පස්සේ පනත මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ මේක අතරමඟ නවත්තනවා. මොකක් හරි නිදහසට කරුණක් දාලා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා ඔහොම කියලා මේක පාට ප්‍රදානය නවත්තනවා. ප්‍රධානය නැවතුවට මේකේ කොන්දේසි තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් රැකීම සඳහා ඒ කට්ටිය මෙහි ඉන්නවා කියලා. ඉතින් ඒකට ඕන කරන කොන්දේසි ටික හරි ලස්සනට මේක ඇතුලේ ගැට ගහලා නූල් බෝලයක් වගේ දාලා තිනවා. අපි එන්නම් අස්සම් කරන්න ගන්නම් පටන් ගන්නම් ආපහු යන්න බෑ. මේක ආධාරයක් තමයි. ණය නෙමෙයි. හැබැයි ආධාරයත් එක්ක හදන gedara දොරේ අතුර අපි යාට දෙන්න ඕන. ඒකයි කොන්දේසිය. ඉතින් දොරේ අතුර දුන්නයි කියන්නේ ගේ අපිට අයිති නෑ කියන එක ඊට පස්සේ.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා විසින් බෙදා දුන් නවී ආයුධ සහරාන් හෂීම් වෙත ලැබූ තිබුණු බවට වන තොරතුරක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා. ඒ පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා 2009 වසරේ අගෝස්තු මාසයේදී ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ විමසා සිටියා. 2009 ජූලි මාසයේදී බේරුවල එක්තරා මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මම කාත්තන්කුඩි ප්‍රදේශයට ගියා. එහිදී දැනගන්නට ලැබුණා සහරාන්ගේ කණ්ඩායම සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර විවිධ අවස්ථාවල ගැටුම් ඇති වෙලා තිබුණා කියලා. කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් සහරාන්ගේ දුරකථන අංකය ලබාගෙන ඔහුව හමුවීම සඳහා එම ප්‍රදේශයේම පිහිටි කාර්යාලයකට ගියා. එම කාර්යාලයේ T56 වර්ගයේ ගිනි අවි කිහිපයකුත් දක්නට ලැබුණා. යනුවෙන් එම මාධ්‍යවේදියා ප්‍රකාශ කළා. අදාළ ගිනි අවි සම්බන්ධයෙන් තමන් පුද්ගලයෙකුගෙන් විමසීමේදී ඒවා MLAM හිස්බුල්ලා විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට බෙදා දී තිබූ ඒවා විය හැකි බවට ඔහු සඳහන් කළේ යයිද මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. අදාළ ගිනි අවි ලබා දී ඇත්තේ කුමන කාල වකවානුවකදීද යන්න කොමිසම විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඒවා 1993 වසරේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ LTTE ප්‍රහාරයකින් පසුව හිස්බුල්ලා හරහා මුස්ලිම් ජනතාව වෙත බෙදා දී ඇතැයි අනාවරණ වූ බවයි. මෙලෙස අවි බෙදාදීමක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ සිටම සිදුව ඇති බවද සාක්ෂිකරු සඳහන් කළා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වත්මන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් ශලේ මහතා අද දීර්ඝ සාක්ෂි ලබා දීමක් සිදු කළා. මෙම සාක්ෂි ලබා ගන්නා අවස්ථාවේදී කොමිෂන් සභා පරිශ්‍රයට මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට අවස්ථාව හිමි වූයේ නැහැ. COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර 13,861ක් සඳහා ණය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 28කට ආසන්න මුදලක් ඊයේ නිකුත් කර තිබෙනවා. ඒ 4% පොලි අනුපාතයට මාස 6ක සහන කාලයක් සහිතවයි. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රජය හා එක්ව සෞභාග්‍ය COVID-19 පුනරුද සහන ප්‍රතිමූල්‍ය පහසුකම 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කළා. මෙම ණය යෝජනා ක්‍රමයෙහි පළමු අධීර යටතේ මහ බැංකුව විසින් ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 27.9ක මුදලක් අනුමත කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිම කළ හැකිවන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා. දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට ඊයේ එක්වෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යාධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ කොරෝනා වසංගතය සහ පසුගිය කාලය තුල මහ බැංකුව මගින් ජනතාවට ඉදිරිපත් කර සහන පැකේජ් රාශියක් තිබුණා. ඒකෙන් එක්තරා සුළු පැකේජයක් පමණයි මේ වර්කින් කැපිටල් ලෝන් කියන ඒ ක්‍රමයේ යටතේ අපි පටන් ගත්ත අප්‍රේල් මාසේ 1 වෙනිදා තමයි ඒක නිකුත් කරේ බැංකුව හරහා. ඒතර ඒ යටතේ මුලින්ම වෙන් කර තිබිච්ච රුපියල් බිලියන 30න් අද දින වෙනකොට ලැබිච්ච ඉල්ලුම් පත්‍ර වලින් බිලියන 28ක් අනුමත කරලා මේ වාණිජ්‍ය බැංකුවලට යවලා තියෙනවා. එතකොට දැන් වාණිජ්‍ය බැංකුව වලින් මේ බිලියන 28 අපේ මුදල් ලබාගෙන නිකුත් කරලා ඒ කියන ව්‍යාපාර වලට ලබා දෙන්න පුළුවන්. එතකොට තව ඉදිරියටත් කරන්න රාශියක් තියෙනවා. අත් වශයෙන් මේක අඩුපාඩු තියෙනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහට යනකොට සෑහෙන පැමිණිලි තියෙනවා. ඒක ගැනත් අපි බලාගෙන යනවා. ඇත්තටම රැය වෙනකම් වැඩ කරනවද මහ බැංකුව? බැංකු පොතේ ක්‍රියාත්මක වෙන්න මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය නැතුව ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න බෑ. වාණිජ්‍ය බැංකුව වැඩ කරා කිව්ව රැය 10 12 වෙනකම්. වාණිජ්‍ය බැංකුව වැඩ කරන්න නම් අපි මහ බැංකුව අනිවාර්යයෙන්ම ගේම් සහ පිවිඑම් පද්ධතිය විවෘත කරලා තියන්න ඕන. ඒතකොට ඒ දවස්වල බැලුවා නම් ඔබතුමාල් කවුරු හරි ගිහිල්ලා මේ ලයිට් දාලා නැද්ද කියලා දැනගන්න තිබුණා නැද්ද කියන එක. අවසානවට ඒ දවස්වල කවුරුත් බලලා නැහැ ඒක. ඒගොල්ලෝ ඉන්නේ ගෙවල් වල අපේ කට්ටිය ඇවිල්ලා මේ බැංකුවේ වැඩ කරනවා. අද්දරයට ගිහිල්ලා කවුරුත් බැලුවත් ඒ ෆොටෝ එකේ විදිහටම ගන්න පුළුවන්. ආනයන තහනම නොතකා මෙරටට ගෙන වූ එතනෝල් තොග රාජසන්තක කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආනයන තහනම හේතුවෙන් ඇතැම් පිරිස් දේශීය එතනෝල් වල ගුණාත්මකභාවය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවයි. එතනවා එතනෝල් ආනයනය සඳහා පනවා තිබූ මේ තහනම ඉවත් කිරීමේ සූදානමක් තියෙනවද? එම තහනම අපි ඉවත් කරන්නේ නැහැ. ඇත්තටම අපිට ප්‍රකාශ කරන්න අවශ්‍ය බොහොම පැහැදිලිවම
අපි එතනෝල් ආනයනය තහනම් කරා විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් විශේෂයෙන්ම ලංකා ශුගාතනයේ නිෂ්පාදනය එතනෝල් සඳහා අවශ්‍ය ස්ථාවර මිලක් ඇති කරලා තිබෙනවා. ආනයන සීමා කිරීම නිසා මේ රටේ සමහර නිෂ්පාදකයන් පිරිසක් ව්‍යාජ ප්‍රචාරයක් අරගෙන යනවා ලංකාවේ එතනෝල් වලින් තත්ත්වෙහි ගැටලුවක් තියෙනවා කියලා. අපි ඔබතුමන්ට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා එම ගුණාත්මකභාවයේ කිසිම අඩුවක් නැහැ. ඔවුන් පිටරටින් ඉතා අඩු මුදලට තමයි එතනෝල් රටට අරගෙන ආවේ. අපිට අවශ්‍යයි දේශීය කර්මාන්තය ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න. අපේ රජයේ ප්‍රතිපත්තිය එකයි. ඒ නිසා අපි ඒක ආරක්ෂා කරනවා ප්‍රවර්ධනය කරනවා. පිටරටින් එතනෝල් අපි අරගෙන එන්නේ නැහැ. මේවා තහනම තිබියදී ලංකාවට තහනම නොතකා වරායට අරගෙන ආපු එතනෝල් විශාල ප්‍රමාණයක් දැනට වරාය රඳවගෙන තිබෙනවා. ඒවා ඉදිරියේදී රාජ්‍ය සන්තකරණ අපි කටයුතු කරනවා. පූජ්‍ය පක්ෂයට ගරු කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. 2020 මහ මැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙත පැමිණියා. බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණියේ අපේ ජයග්‍රහණය සඳහා ප්‍රාර්ථනා කරන්නත් මේ රටේ කොරෝනා වසංගතයක් නැති වෙයි කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ප්‍රතිපත්තිය පූජක පක්ෂයට ගරු කරලා ඡන්දවලට යන්න. ඔබතුමාලා මැතිවරණ ව්‍යාපාරයේ පරක්කුණ පටන් ගන්න. නෑ ඉතින් මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක. මං හිතන්නේ එන සුමානෙකට දකි මේ පක්ෂවල වැඩ කටයුතු කරන එක. හැබැයි ඔබතුමාලගෙන් ගැලවුණ පාර්ශ්වය නම් මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ දේශපාලනේ දන්නේ දන්නව කොහොමද කරන්න කියලා. සුළු මොහොතක විතර රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ආගමික කට්ටියට ගරු කරමින් ඉදිරියට අපේ වැඩ කටයුතු කරන්න ඕන කියන කතාවක් කිව්වා. ඇයි එතුමා එහෙම වගේ කතාවක් කිව්වේ? සිංහල බෞද්ධ රටේ බෞද්ධාගම අගෞරව කරන කවුරුත් අපි නාම යෝජනා දීලා නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඔය සුළුතර පක්ෂවල. ඒ වගේම අනිත් ආගම් සිහි කරන මේ රටේ අගරදුගුරු ගැන ප්‍රකාශ කරලා තිබ්බ අපේ මහානායක ස්වාමීන් වහන්සේ බහැදකින අවස්ථාවේදී පෙන්වලා දුන්නා. එවැනි පුද්ගලයන් දේශපාලනේ සිටුවේ නැහැ කියන එක. ඔබතුමාලගේ රජයේ යටි හිටිය ප්‍රබල ඇමතිවරයෙක් තමයි මේ ප්‍රකාශය කරේ. ඒක තමයි නාම යෝජනා හම්බුනේ නැත්තේ අපේ පක්ෂයෙන්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ පක්ෂය සුද්ධ කරලා කියලා? ඇත්ත වශයෙන්ම සුද්ධ වුණා. කොහොමද ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු මේ? අපේ අලි පෙරහැරක් අගෝස්තු 5 වෙනිදා ලැබෙනවා කියලා විශ්වාසයෙන් තමයි කටයුතු කරන්නේ. ටෙලිෆෝන් එක රින් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔබ ඒක රින් වෙනවද? මං හිතන්නේ විසන්දියලා තියෙන්නේ. අවස්ථාව ලැබුණොත් ආණ්ඩුවත් එක්ක වැඩ කරනවානේ. අපි ආණ්ඩුව හදනවා. යුවන්දී? ඔව්. පුදුමයි වගේනේ. සංසන්දනය කරාම අවුරුදු 5යි මාස 8ක අතර වෙනස දැන් තේරෙනවද? දැන් සනීපද? සමගි ජනබලවේගේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති පක්ෂ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ ඡායාරූපය කඩිනමින් ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද දැනුම් දුන්නා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ඇතුළු කොමිෂන් සභා හරහා විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට අසාධාරණයක් සිදුවන බව පවසමින් සමගි ජන බලවේගය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කොළඹ පිහිටි සමගි ජනබලවේගේ ප්‍රධාන කාර්යාලයට අද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ නිරීක්ෂණය කළා. පක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙකු බැවින් ඔහුගේ නම සහ ඡායාරූපය සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කළ නොහැකි බව එහිදී එම නිලධාරීන් දැනුම් දුන්නා. සමගි ජනබලවේගයේ සිරිකොත වගේ ප්‍රධාන කාර්යාලය. ඒක තියාගන්න පුළුවන්. මේ කියන නමයි භාෂා තුනෙන් ඒ ටික කරන්නේ. සජිත් ප්‍රේමදාස කියන්න බෑ, ෆොටෝ කියන්න බෑ. ඒ ටික ගලවන්න ඕනේ. ගැලවුවේ නැත්නම් අපි ඊට පස්සේ ගලවනවා. අනිත් එක තමයි අද මේ පෝස්ට් එක දෙන්න මම හොයාගෙන යනවා දැන් මේ අපේක්ෂකයෝ ටික මහින්ද රාජපක්ෂට ෆොටෝ ගහනවා. එහි පැමිණ සිටි කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා මැතිවරණ නිලධාරීන්ට මෙලෙස කරුණු පැහැදිලි කළා. දුවියදමින් මැතිවරණයක් කරන්න තිබුණු අවස්ථා අහිමි කරලා තියෙනවා. හරි? ඒක තමයි මේක ඉතාම අසාධාරණ තත්ත්වය. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඇතුළු කොමිෂන් සභා හරහා විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි අසාධාරණයක් සිදුවන බව පවසමින් සමගි ජනබලවේගයේ අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා සහ ජාතික ලැයිස්තු අපේක්ෂක චිරා ලක්තෙලක මහතා විසින් එකපාරට කාරණා ගෙනල්ලා ඒ කාරණා කොමිෂන් සභාවේ ඔප්පු වෙන්නත් කලින් ලැබෙන සාක්ෂි කියලා කතන්දර හදලා මේවා ඉදිරිපත් කරනවා. ඊටාම නින්දිත මාධ්‍යවල. ඉතින් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් යම් නීති රීති ඒ වගේම කොමිෂන් සභාවටත් කරන කාර්යභාරය ඒක රහසිගතව නැත්නම් ඒ කොමිෂන් සභාවේ ඉන් කැමරා කියලා අපි කියනවා. ඒ ආකාරයෙන් ඒ කටයුතු ඉදිරිපත් කරලා ඒවා එළියට මුදා නොහරින්න යම්කිසි ආකාරයක දැනුවත් කිරීමක් කරන බවට තමයි අපිට
දැනුවත් වුණේ. ඒ අනුව මේ මාධ්‍යවලට යම්කිසි ආකාරයක නියෝගයක් හෝ දැනුවත් කිරීමක් කරන්න මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙන බවට අපිට අදහස් ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරයෙන් උතර ජීවිත ගණනාවක් අහිමුණා. එතකොට මේකෙන් අනාවරණය කරන තොරතුරුත් එක්ක මිනිසුන්ට යම්කිසි කාරණයක් පෙන්වුම් වෙනවා. එතකොට මේ ඔබතුමාලා මේකට විරුද්ධ වෙන්නේ? බොරු කරන්න එපා. මිනිස්සුන්ට තේරුම් යනවනේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ නැවත පාස්කු ප්‍රහාරය මතක් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණු විදිහට නැවත මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නනේ. ඒ හින්දා මේ ගුණාට අන්දන්න එපා මිනිස්සුන්ව. සජිත් ප්‍රේමදාස මහතාට මේ පාරත් 113කට වඩා පිරිසක් ගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඔබතුමාලා හිතන මට්ටමකට බැරි වෙන්නේ නැහැ. අනේ මේ ඔබතුමාලා දැන් ජීවත් වෙන ඉතින් අපි දන්නවනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අහන්නේ නැහනේ. සීනි දාලා එහෙම තේ බිව්වද කියලා අහන්නේ නැහනේ දැන්. 150යි සීනි. පරිප්පුවෙම කෑවද කියලා අහන්නේ නැහනේ. දැන් පරිප්පු 200යි. සැමන්නේම මේ දවස්වල කැවෙනවද කියලා අහන්නේ නැහනේ දැන්. 265යි. ඉතින් කොහොමද මෙහෙම රට යන්නේ? මං හිතන්නේ පෞල් පාලන නැවත ගේන්න මහින්ද රාජපක්ෂ මහත්තයයි බැසිල් රාජපක්ෂයි පොට්ටුවේ මෙහි කාර්යාලයෙන් ගෝගාලා වැඩ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. ඉස්සර නම් පෝස්ටරයක් පාවිච්චි කරන්න පුළුවන්, රූපේ පාවිච්චි කරන්න පුළුවන්, අංක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එහෙම තිබුණා. මන් දන්නේ නැහැ මැතිවරණ කොමසාරිස්වරයාට සහ කොමිසමට වෙන මොනවා හරි බේතක් ඇවිලාද නැත්නම් මොලේ විකාර වෙලාද කියලා. මේක නිකන් මට නම් හිතෙන්නේ සැඟවුණු අමුත්ත තෝරන තරඟේ වගේ ගිහිල්ලා හොල්ලලා අහන්න ඔයා ඡන්ද ඉල්ලන කෙනෙක්ද? අපි වාට ඡන්ද දෙන්න. මැතිවරණ කොමසාරිස්තුමා හරි. මොකද එතුමා වැඩ කරන්නේ මැතිවරණ නීතියත් එක්ක. අපේක්ෂකයෙක් හැටියට මටත් ලොකු අවශ්‍යයක් එතන සිද්ධ වෙනවා. මේ කොවිඩ් එකත් එක්කලා ලීෆ්ලෙට් බෙදෙන එකත් ඉතාමත්ම අමාරු නත්තල් කාලේට එන නත්තල් පප්පල වගේ බුදුආප්පච්චියේ මේ ඡන්දේ බෙදන්නේ නැත්තේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද කියලා තේරුම් අරන් ඡන්ද දෙන්න මේ වතුවරණදී. හරියමන් මිනිස්සු පාර්ලිමේන්තුවේ වාඩි කරවන්න මොන ප්‍රශ්න තිබුණත් වේදා තුනක් කලකිරින් තිබුණත් බෙදෙන්නේ නැතුව පොහොට්ටුව දිනවමු. ලොකු බෙදීමක් ඇති වෙලා තියෙනවා. දැනටම පොහොට්ටුවේ කණ්ඩායම් ඒගොල්ලන්ට විතරක් ඡන්දේ පාවිච්චි කරන්න මුන් එලවලා දාන්න ඕන මුන් තමයි අපිව නැති කෙරුවේ කියන පණිවිඩය දෙනවා. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට යන්නේ නම නැති වෙලා තියෙනවා. සමහරක් උදවිය යම් ප්‍රශ්න ගැන කතා කරද්දී කියනවා ඒකේ වගකීම මං ගන්නේ ඇයි කියලා. යහපාලනේ නායකයෝ මුල් පුටු වලට ගියා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයත් පරාදයි, අපිත් පරාදයි, රටත් පරාදයි. යහපාලනේ නායකයෝ පුටු වල බැබළුණා පමණයි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට මේ පරදින මිනිස්සු ටිකක් දැම්මා. පොහොට්ටුවත් එක්ක හිටපු මිනිස්සුන්ට එදා අපේක්ෂකත්වය දුන්නෙත් නැහැ. ඉතින් එහෙම කතා කරන අය අද අපේක්ෂකත්වය ඉල්ලන්නේ මොනව කරලාද? මගේ පෞද්ගලික මත මෛත්‍රීපාල ජනාධිපතිතුමාට දිය යුතු නැහැ. මොකද යම් මේකේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එතුමාට වග කියන්න උනොත් ඒකේ කොටස්කාරව බවට අපිත්පත් වෙනවා. පොහොට්ටුව පක්ෂය තුල විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. පේනතෙක් මානක වියතෙක් පේන්නත් නැහැ. දාපු වියත්තු දෙන්න තුන් දෙනාටත් පහර දීලා ඒ දිස්ත්‍රික්ක වලින් පන්ලා තියෙනවා කියන එක තමයි අපිට ලැබෙන ආරංචි මාර්ගය. මේ ගැටලුවක් නැහැ. ඉතින් ඔය පොඩි ඒවා ඉතින් ඔය ගෙවල් දොලත් ඔය පොඩි රණ්ඩු වෙනවා. ඒ වගේ යනවා. නමුත් තමුන්නාසල දන්නවා එක්සත් ජාතික පක්ෂය දෙකට වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයා කටක් ඇරියොත් කියන්නේ මෝඩ කතාවක්. ඉතින් මම හිතන්නේ අමහරක් අය කියනවා අහවලාගේ මෝඩ පුතා කියලා. අයම් පහක්ම ඉල්ලන්නේ සමග ජන බලවේගයෙන් ඔර්ලෝසුවෙන් සමාවෙන්න. දුරකටකින් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වැරදිලා ඔර්ලෝසු කියවනේ මේ ඊළඟ රැස්වීමට බය මේ පරක්කු හින්දා. විදේශීය වෙළඳ නාවිකයන් මෙරටට පැමිණීම තාවකාලිකවත් හිටවීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ වෙළඳ නෞකා සඳහා හුවමාරු වීමට මෙරටට පැමිණෙන විදෙස් වෙළඳ නාවිකයන් අතරින් COVID-19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීම හේතුවෙන්. මේ අතර COVID-19 ආසාදිතයින් 9 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 2010 දක්වා ඉහළ ගියා. අද තවත් COVID-19 රෝගීන් 9 දෙනෙකු හඳුනාගත්තා. ඉන් රෝගීන් 6 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර ඔවුන් විදත්තපලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක්. අනෙක් තිදෙනා බූස්ටර් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි මුහුදු ආරක්ෂකයින්. ඒ අනුව හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2010ක්. මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 947 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. එය 47.1%. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 750 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ප්‍රතිශතය 37.32%. ඒ අතරට ඉන්දියාවේ සිට පැමිණ මෙරටදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ආසාදිතයන් ලෙස හඳුනාගත් ඉන්දිය වෙළඳ නාවිකයින්ද ඇතුළුව විදේශිකයින් 30 දෙනෙකුද අයත්. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස 15.57%. මේ අතර කොවිඩ් වසංගතයට මැදි වී ශීෂෙල්ස්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 254 දෙනෙකු අද දිවයිනට පැමිණියා. මෙම සියලු දෙනා කටුනායක ගොන්තොටුපළ පරිසරය තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 13ක් හෝ ඊට වඩා වැඩි පිරිසක් විදේශයන්හි සේවානියුක්ත වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එයින් 52401ක් තමයි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා තිබෙන්නේ. එයිනුත් රටවල් 38කින් 9580ක් දැනට ලංකාවට ගෙනවිත් තිබෙනවා. ඊළඟට තවත් රටවල් 10කින් ජුනි මාසයේ ගමන් වාර 10ක් සැලසුම් කරලා තියෙනවා. නැව්වලට මාරු වීම සඳහා වෙනත් රටකින් පැමිණලා කොළඹ වරායෙන් තවත් රටකට යාම සඳහා ඉඩ දීලා තිබුණා. අධිකරු ජනාධිපතිතුමා දැනුම් දුන්න ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර කරන්න නියෝග කළා කියලා. මක්නිසාද එසේ ශ්‍රී ලංකාවට පැමිණිලා මාරුවෙන්ට එන වැඩි පිරිසක් මෙරටදී ආසාදිතයන් ලෙස අඳුනගෙන තිබෙනවා. මේ අතර ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා අඩාල වී පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය තම ප්‍රථම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සූදානම් කර හඳුන්වා දීම අද කටුනායක ගුවන් තොටුපළේදී සිදු කළා. මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු ගුවන් යානා සමූහය අතුරින් A330 200 එයාබස් වර්ගයේ ගුවන් යානයක් තෝරාගෙන තිබුණා. ගුවන් යානය තුල වූ ආසන ගලවා ඉවත් කර භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් විසින් සකස් කර තිබුණු අතර ගුවන් යානයෙන් මෙට්‍රික් ටොන් 45ක සමස්ත ධාරිතාවයේ ඇති භාණ්ඩ තොගයක් එකවර ප්‍රවාහනය කළ හැකි. ගුවන් යානය පළමු භාණ්ඩ තොගය රැගෙන හෙට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. ඉදිරියේදී මෙම ගුවන් යානය මගින් යුරෝපය, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඈත පෙරදිග ඇතුළු ගමනාන්ත 20කට ගුවන් භාණ්ඩ රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. සහරාන් ප්‍රමුඛ අන්තවාදී ත්‍රස්ත කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා කටයුතු කර ඇති බව විමර්ශනවලින් සනාථ වන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ එම භූමිකාව LTD සංවිධානය තුළ ඇන්ටන් බාලසිංහම් සිදු කළ භූමිකාවට සමාන බවයි. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව එම දෙපාර්තමේන්තුව ඊයේ පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යලි කරුණු වාර්තා කළා. එහිදී නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ දෙහිවල බෝම්බකරුට උපකාර කිරීම යන චෝදනාව මත සිය සේවාදායකයා අත්අඩංගුවට පත්වුවද දැන් ඔහු පවත්වාගෙන ගිය බව කියන පාසලක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරන බවයි. ඒ හරහා විමර්ශන සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ නිසි ස්ථාවරයක් නොමැති බව පෙනී යන්නේ යැයි හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥවරයා අධිකරණය හමුවේ චෝදනා කළා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ පාසලක් පවත්වාගෙන ගිය බවට වන චෝදනාව මත හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවේ පසුවන බවට යම් අයෙක් සිතාගෙන සිටි නම් එය වරදවා වටහා ගැනීමක් වන බවයි. ඉන් ඔබට යන දැවැන්ත බුද්ධිමය ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවේ පසුවන බවත් එම ත්‍රස්තවාදී විමර්ශනය තුළ නීතිඥ හිස්බුල්ලා සිටින්නේ සහරන් හෂීම්ටද ඉහළින් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පැවසුවා. පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ඍජු සම්බන්ධයක් නොමැති බවට ඔහුගේ පාර්ශවය පැවසුවද ළමා මනස විකෘති කර සමාජය කෙරෙහි වෛරී හැඟීම් උත්පාදනය කර රටට එරෙහි අන්තවාදයකට දරුවන් නැඹුරු කිරීමේ ක්‍රියාවලියද ත්‍රස්තවාදයේම ප්‍රබල කොටසක් වන බව දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නා. නීතිඥවරයෙකු දිවුරුම් දීමේදී රටේ බහුමික අඛණ්ඩතාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමට දිවුරුම් දෙන අතර එවැන්නෙක් සිය රටට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් අන්තවාදීන් බිහිකිරීමේ වෑයමක නිරතවීම කනගාටුදායක තත්ත්වයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා. දරුවන් අන්තවාදී අදහස්වලට යොමු කිරීම හැර අදාළ පාසලෙන් කිසිදු අන් අධ්‍යයන කාර්යයක් සිදු වී නොමැති අතර සහරන් හෂීම් මෙන්ම පාස්කු ප්‍රහාරයේ අනෙකුත් ඝාතකයින්ද මෙම පාසලේ ඉගැන්වීම් සහ දේශනවලට සහභාගී වීම හරහා එය පැහැදිලි වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. පුටු යටින් රිංගා යාම, මඩ බිම්බල අභ්‍යාස ලබා දීම, ගිනි අවි ගලවා පෙන්වීම, ඒවා භාවිතය පිළිබඳ ඉගැන්වීම යනාදිය මෙහිදී සිදු වී ඇති බව එම පාසලේ දරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ හරහා හෙළි වී ඇති අතර ඒ හරහා දරුවන් අන්තවාදයට යොමු කිරීම සඳහා මානසික සහ ශාරීරික පුහුණුවක් ලැබී ඇති බවද දිලීප පීරිස් මහතා පවසා සිටියා. සහරාන් ප්‍රමුඛ රටට එරෙහි ත්‍රස්ත කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා කටයුතු කර ඇති බව විමර්ශනවලින් සනාථ වන බවත් එය LTTE සංවිධානය තුළ ඇන්ටන් බාලසිංහම් සිදු කළ භූමිකාවට සමාන භූමිකාවක් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවා.
කෙසේ වෙතත් පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් වන පුත්තලම පාසලේ දරුවන් 10 දෙනා වෙනුවෙන් වෙනම නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී සිටීම හරහාද යම් පාර්ශවයක බලපෑමක් දරුවන්ට පවතින බව පෙනී යන්නේ යයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත් දරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ සහ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥවරයා දැක් වූ විරෝධය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරටුව අවලංගු කිරීමට නියෝග කළා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. තරුණීන් 11 දෙනෙකු අතුරුදන් කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ අත්හිටුවන්නයි අභ්‍යවශ්‍යනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් හිටපු නාවික හමුදාපති අඩ්මිරල් of the ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද දිනේදී අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල විසින් සිතාසි නිකුත් කර තිබුණත් ඔහු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොවී හිතාමතාම අධිකරණයේ මගහරමින් සිටින පුද්ගලයෙකු බව සඳහන් කළා. පෙත්සම්කරු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත් ඔහුට එරෙහි නඩු විභාගයේ අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වීමට එය හේතුවක් වනු ඇතැයිද රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සිය දේශන ඉදිරිපත් කරමින් අධිකරණයේ අවධානයට යොමු කර සිටියා. ඉන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය 2008 සහ 2009 වසරවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අඩ්මිරල් of the ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මෙම අතුරු තහනම් නියෝග පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බලපැවැත්වෙන අතර පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මාස 22 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා. දැන් තවත් පුවත් කිහිපයක්. වෙනත් අයෙකුගේ ATM කාඩ් පතක් පාවිච්චි කරමින් ඇගේ ගිණුමෙන් වංචනික ලෙස මුදල් ලබාගත් 32 වැනි පුද්ගලයෙකු නාරාහෙන්පිට ප්‍රදේශයේදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. එම සැකකරු රඳවා තිබුණේ නාරාහෙන්පිට පොලිස් ස්ථානයේ සිරමැදිරියකයි. ඊයේ රාත්‍රියේ 8:30ට පමණ සිය සපත්තු යුගලයේ ලේස් පටි ආධාරයෙන් ඔහු ගෙල සිර කරගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කළා. මේ අතර පොල්හෙන් ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබා ගනිමින් දිවි හානි කරගෙන තිබුණා. ඉන්දියාවේ චෙන්නයිහි සිට ආනයනය කරන ලද රුපියල් මිලියන 122ක වටිනාකමකින් යුතු බීඩි කොළ කිලෝග්‍රෑම් 2400ක තොගයක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති අතර සැකකරුවෙකුද ඒ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටගල ක්‍රිස්ලස් ෆාම් වතුයායේ රාත්‍රී කාලයේ සැරිසරන දිව්‍යන් වතුයායේ සිටින කුකුලන් කූඩුවෙන් රැගෙන යන ආකාරය අසල නිවසක තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මනුස්ස දෙරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක්වයි. එහි තවත් පියවරක් ලෙස මාතර මධ්‍යම බස් නැවතුම්පළ සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාවට මුඛ ආවරණ බෙදාදීම අද සිදු කෙරුණා. කොවිඩ් වසංගතය ලංකාවෙන් මර්ධනය වෙලා තිබුණත් ලෝකෙන් තුරන් වෙලා නැහැ. සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂණ පිළිවෙත් පිළිපදිමින් මේ වසංගතය මර්ධනයට සහාය දෙන්න කියලා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්.